හරි මම වීඩියෝ පටන් ගන්නතෝ කියන්න ඕනේ මගේ අතින් මොකක් හරි වැරද්දක් වෙලා තිබ්බොත් වීඩියෝ කරන වෙලාවෙදී මැද අතරතුර මොකක් හරි විඩක්කමක් වැරදිලා තිබ්බොත් මම වීඩියෝ එකේ ඒක ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා ඕගොල්ලන්ට එහෙම වැරද්දක් තියෙනවා නම් ඕගොල්ලෝ කියන්නේ බලන්න වීඩියෝ එක වෙලා ඩිස්ක්‍රිප්ෂන් එක බලන්න පුළුවන් දෙයක් නැහැ කියන්නේ වැරද්දක් වෙලා නැහැ මගේ අතින් මම මේක අද මේ සතියේ ඒ කියන්නේ එතනේ පස්වෙනි සතියේ උගන්වපු දේවල් අපි ප්‍රශ්න කරේ අපිට ලෙක්චර් එකේදී මේ ප්‍රශ්න කරන්න කලින් මම ගිය සතියේ කියපු දෙයක් පොඩි වැරද්දක් වුණා මගේ අතින් මේක පොඩ්ඩක් පැහැදිලි කරලා ඉන්න මේක කරන්න කලින් මම ඉක්මනට නාඩියෙන් කියන්න මෙන්න මේක මම මෙතන ස්කිල් ලේබර්ස් වල ගෙවන පැය 8 ඒ කියන්නේ පැයකට රුපියල් 8ක් ගැන මම ගත්තේ මම ෆික්ස් කරන ගත්තේ ඒත් ඒක මිස් අද කිව්ව විදිහට වේරියබල් ගන්න ඕනේ ඒත් සාමාන්‍යයෙන් අපි ඕන එක්කෙනෙක් දන්නවා පැයකට මේ පැයකට යම් වැටුපක් ගෙවද්දී ඒක ෆික්ස් කියලා ඒත් දැන් හිම අපි මෙතනින් ඉගෙන ගත්තට මෙතන කැටගරයිස් කරලා තියෙන්නේ මේ ස්කිල් ලේබර් එක වේරියබල් කොස්ට් එකක් යටතේනේ ඒ හින්දා අපිට මේ රුපියල්ලට අර පැයට ගෙවුවත් අර මිස් කිව්ව විදිහට වේරියබල් කියලා ගන්න යන ඒත් එක කිසිම ලොජිකල් භාවයක් නැහැ එකම හේතුව මේ මෙතන වේරියබල් කොස්ට් යටතේ කැටගරයිස් කරලා තියෙන විතරයි එන්න කිසිම මට හේතුවක් නැහැ කියන්නේ කවදාවත් පැයට ඕගොල්ලෝ Google එක බලන්න පැයකට ගෙවන වැටුපක් කවදාවත් වේරියබල් සැලරි එකක් වෙන්නේ නැහැ අනිවාර්යෙන් ෆික්ස්ඩ් ඒත් දැන් මෙතන වේරියබල් හින්දා what to do මේ වේරියබල් එක දාන්න වෙනවා මම ඒකේ උත්තරේ හදන විදිය අර කලින් වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන මට වුණ වැරද්ද හදපු විදිය මම ටයිප් කරලා දාලා තියෙනවා බලන්න පුළුවන් ඒක ගිහිල්ලා හරි අමන්ද පටන් ගන්නවා මේ සතියේ ප්‍රශ්න ටික මම මුල් ප්‍රශ්න දැම්ම කරන්න ඒක මිස් කරන්න නැහැ කිව්වනේ ඒත් මම මේක වීඩියෝ එක අන්තිමට කරනවා Crewport account එකකින් accounting එක කොහොමද මේ ගන්න දන්නේ කියලා චුට්ට අමාරුයි මේ එම දිසාවේ ගණන් ගන්නෙම හරි බලමු question number 2 අපේ තිබ්බ word document එකේ question number 2 එක Data Private Limited is currently considering a contract to purchase product A which requires 2000 kilograms of material of XY. ඒ කියන්නේ ඒගොල්ලෝ බීට කියන කට්ටිය ප්‍රොඩක්ට් A එක හදන්න යනවා. හැබැයි ඒකට ඕනේ XY කියන මැටීරියල් එකෙන් කිලෝ 2000ක් ඕනේ. The company has three possible lot ඒ කියන්නේ කම්පැනි එකට alternatives තුනක් තියෙනවා. විකල්ප තුනක් තියෙනවා මේ වැඩේ කරන්න. විකල්ප තුන පොඩ්ඩක් පස්සේ බලලා අපි බලමු අපි මොනවද ඉල්ලන්නේ කියලා. යටම තියෙනවා under these alternative what are the material cost of the company. හරි. අහන්නේ මේ එක එක අවස්ථාවට අදාළව relevant cost එක අහන්නේ. relevant material cost එක අහන්නේ. හරි. බලමු number 1 alternative එක. එතන slide එකේ ඉදන්නේ බලමු. number 1 alternative එක. බලමුනේ. බලමු number 1 එකේ අපිට කියනවා the material XY is used in regular use of the company to produce the B. කියන්නේ B කියන product එකක් තියෙන ඒගොල්ලන්ගේ හදන්න එක මේක regular හැමතිස්සෙම use කරන දෙයක්. මෙතන දැන් ඔයාලට chart එක මතක ඇති කියලා කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. මම මෙතන ආයේ chart පෙන්නන්න යන්නේ නැහැ. හරිද? කලින් වීඩියෝ මුල් හරිය තියෙන ඒ chart ඔක්කොම කියලා දීලා තියෙනවා ඔයාලන්ට. හරි. The company has 5000 of XY. ඒ කියන්නේ අපිට ඕන material එකේ 5000 තියෙනවා. Was purchased at 180 per kilogram. The material is not available in the market due to coronavirus and
import barriers. If the company accept the contract, it has to reduce the production by කියන්නේ අපි B හදන එක reduce කරන්න වෙනවා කීයකින්ද units 200කින්. හරි. product B ඔව් of 120 කියන්නේ 120ක conversion එකක් තියෙනවා B වල. ඒතකොට අපි මේ XY කියන්නේ අපි දැන් විශේෂ load එකක් කරන්න තියෙනවා ඒ කියන එක හදන්න අපිට ඒකට ඕන වෙන්නේ XY කියන වාහනේ අපි ගාව XY දෝගයක් තියෙනවා 5000ක වඩ 10 ඕන එකෙන් එතකොට මේක අපි ඔගේ තියෙන 180 ගාන ගත්තා අපිට ඒක දාලා වෙන්නේ මොකද අපිට ඒක පාස් කොස්ට් එකක් නේ අපිට ඕන හියුජ් කොස්ට් නෙවනේ the material is not ඒ කියන්නේ මේක දැන් වෙන්දවලු නෑ කියනවා දැනට සඩුවට අපිට ගන්න වෙන්නේ හරි if the company accept the contract it has to reduce ඒ කියන්නේ අපි අද accept කරලා තමයි B එකේ කැප කරන්න වෙනවා කීයද units 200ක් එතකොට අපිට 200ක් කැප කරන්න වෙනවා එතකොට මේ කැප කරන එකක වටිනාකම කීයද 120යි කියන්නේ මේ contribution එක හරි මේ ප්‍රශ්නේදී මොනවද තියෙන අපේ contribution එක වෙන්නේ sorry ගණන් cost එක වෙන්නේ මුලින්ම අපිට ගන්න පුළුවන් contribution losing කීයක් නැති වෙනවද contribution එක lose වෙනවා කියන්නේ අපේ දැන් හදන නිෂ්පාදනයෙන් අපිට දැන් අපි කැප කරනවානේ ඒ කැප කරන B එකේ කැප කිරීම හින්දා අපිට අහිමි වෙන දායකය කීයක්ද බලමු එකකින් හම්බෙනවා කීයද B එකේ 120ක් හම්බෙනවා අපි දැන් මේ 2000ක් ගන්න හින්දා කිලෝග්‍රෑම් 2000ක් ගන්නවා හින්දා අපි දැන් XI එකෙන් කිලෝ 2000ක් ගන්න හින්දා අපේ තියෙන මේ ඒක හදන්න අපිට B එකෙන් units 2000ක් කැප කරන්න වෙන. ඒ කියන්නේ අපිට හිතා ගන්න පුළුවන් ඒ කියන්නේ මේ B එක හදන්න XI කියන එකෙන් කිලෝ 10 ගන්න වගේ යන්න නැති කියලානේ. මම කිව්වේ නේද? ඒක හිතන්න කිව්වේ. හරි. වැඩි කරනවා කියනද 200ෙන්. එතකොට හම්බ වෙනවා. ඒතර අපේ 24000ක් අපි කැප කරලා තියෙනවා. හරිද? හරි. අනිත් එක මොකක්ද? අනිත් එක තමයි අපේ purchase cost එක. purchase cost එක. හරිද? ඉතින් ඔයගොල්ලෝ කියනකොට දැන් මේක බෙන්දපරේ අපි ගන්න බෑනි කියලා. ඒත් දැන් මේක රෙගියුලර් අයිටම් එකක් නේ. රෙගියුලර් අයිටම් එකක් නම් අනිවාර්යෙන් අපි මේක ගන්න ඕනේ. කියන්නේ අපි මේක කවදාද ගන්න ඕනේ. එතකොට අපිට ඒ ගන්න එකේ කොස්ට් එක අපිට අදාළ වෙනවා. දැන් රෙගියුලර් යූස් අයිටම් එකක් කියන්නේ අනිවාර්යෙන් අපි ගන්න පෙජ් කාලේදී නේ. එතකොට දැන් මෙතන අපිට ෆියුචර් කොස්ට් එකක් දීලා නැහැ. අපිට කරන්ට් මාකට් නැත්නම් එහෙම මාකට් එකක් දීලා නැහැනේ. අපිට ඇසීව් කරන්න තිකන් මම ඇසීව් කියන අංශය පාවිච්චි කරනවා මිස් බැන්නත් මොනවා වුණත් හරි මේ අපිට ඇසීව් කරන්න සිද්ධ වෙනවා මේ 180ක් තමයි අපේ අපිට ඉස්සරහට ගන්න වෙන එකෙත් කිලෝ එක වටිනාකම 180ක් කියලා මට ඇසීව් කරන්න සිද්ධ වෙනවා. දැන් මෙතන කීයද අපේ වෙන්නේ 180 ගන්න අපිට දැන් අපි දැන් මේ 5000 ගන්නවා කියන අපිට දැන් මේක රෙගියුලර් යූස් අයිටම් එකක්නේ. රෙගියුලර් යූස් කියන අපේ නිෂ්පාදනයට අනිවාර්යෙන් අපිට හැමතිස්සෙම ගොඩ කරන අයිටම් එකක්. තෝගයක්. එතකොට මේක අරන් තියෙන්නේ 180 ගානේ. අපි දැන් පේජ් 10 ගන්නවා කියන්නේ අපිට දැන් අපි රෙගියුලර් යූස් කරන හින්දා අපි දැන් ආයේ මේක වෙනදී ගන්න බෑනේ. අපේ B එක හදාගන්න ඉස්සරහට. එතකොට දැන් මෙතන අපිට ෆියුචර් හරි කරන්ට් නැත්තම් මාකට් දේවල් දීලා නැති හින්දා අපිට මම ඇසියුම් කරනවා හරිද මම ඇසියුම් කරනවා මේකෙන් ගණන් වැඩි වෙන්නේ නැති මේ ඉතින් 180ම ගන්නාම ෆියුචර් හරි කරන්ට් හරි කොහෙද ගන්නවා කරන්ට් පර්චේස් ප්‍රයිස් එකම 180ම ගන්නවා. කියන්නේ ඒක දැනට ගන්න වෙනකොට තව වඩින් ඒක ගන්න පුළුවන් නේ තව මාසෙකින් දෙක ගන්න පුළුවන් නේද? එන්න ඒ වගේ. එතකොට 180 ගානේ මම කිලෝ 2000ක් ගන්නවා.
එතකොට ගාන 3,60,000ක්. එතකොට අපේ මේ නම්බර් 1 එකේදී අපේ relevant cost එක එන්නේ මෙන්න මේ දෙකම. අනිවාර්යෙන් regular use නම් regular use කරන item එකකට නම් අපි ඒක පාවිච්චි කරනවා අපි අනිවාර්යයෙන් මේ ඒක purchase කර අපි දැන් ඒක නැවත මිලදී ගැනීමේ පිළිවෙල දාන්න ඕනෙමයි. ඒකයි මම මෙහෙම විතර ගත්තේ ඒක. විසුදු ගත්තේ ඒවා තමයි ඉතින්. හරි. total relevant relevant cost of one පළවෙනි එක. හරිනේ. හරි අපි දැන් යන් මේකේ මේ පාර්ට් දෙවෙනි ප්‍රශ්නේ දෙවෙනි ඕල්ටර්නේටිව් එක දැන් බලන්න යන්න. බලමු මේක මොනවද එන්නේ කියලානේ. The company has 1,500 of material SY. දැන් අපිට ඕනේ XY. අපි ගාව තියෙන්නේ මොනවද 1500ක කිලෝ මේ SW. හරිද? purchase for previous order for 120. ඒක අරන් තියෙන 130 ගාන අපිට ඒක අදාළ වෙන්නේ දැනට. හරි. And currently it has no use and no scrap. කියන අපිට මේකෙන් කිසිම වැඩක් ගන්න නැහැ. ඒක කිසිම scrap value එකකුත් නැහැ. මම ඔයගොල්ලන්ට කිව්ව මතක ඇති මේ අපේ අර chart එකේදී මේක regular use වෙන්නේ නැහැ කියන්නේ කිසි පාවිච්චියක් වෙන්නේ නැහැ. නැත්තම් අපි බලනවා මේකේ alternative එකක් තියෙනවද කියලා. already use එකකුත් නැහැලු. scrap value එකත් ඒක බලන්න. scrap value එකකුත් නැත්තම් මේකේ කිසිම අපිට relevant cost එකක් නැහැ මේක අපි use කරා කියලා. නේ මතක ඇති ඔයගොල්ලන්ට already use එකකුත් නැත්තම් scrap value එකකුත් නැත්තම් ඒක අපිට relevant cost එකක් නැහැ. කියන්නේ අපි මේ 1500 ගැන අපිට කියන්නේ අපි use කරොත් ඒ තමයි අපිට use කරන්න බෑ මොකද මේක SY හින්දා. අපිට මේක sorry SW හින්දා. නිකන් හරි අපිට මේක XY වලට පාවිච්චි කන්වර්ට් කරගන්න පුළුවන් නම් බලමුනේ. එතකොට දැන් මේ 1500 සම්බන්ධයෙන් කිසිම දෙයක් නැහැ use කරොත්. තව කියන්න බලන්න පොඩ්ඩක්. And that can be convert කරන්න පුළුවන්. convert to 1500 gram of 1500 kilogram of material XY. ඒ කියන්නේ මේ 1500ක් කිලෝ තියෙන ගාවේ SW නේ. එතකොට දැන් මේක කිසිම ස්ක්‍රැප් එකකුත් නැහැනේ. කිසිම ඕල්ටර්නේටිව් යූස් එකකුත් නැහැනේ. අපිට ඒක කන්වර්ට් කරන්න පුළුවන් XY විදියට. අපි බලමු කොහොමද කන්වර්ට් කරන්න කියලා. However, it is required an additional process in a separate machine. It is would make an additional cost of 23 per kilogram. The current market price of XY is 200. හරි. දැන් මේ 1000 මේ තියෙන SW 1500 XY 1500 බවට පත් කරගන්න මැෂින් එක දාලා ප්‍රොසෙස් එකක් කරන්න ඕනලු. ඒක ප්‍රොසෙස් එක කරන්න කිලෝග්‍රෑම් එකට 23ක් යනවා. එතකොට අපිට මේ 1500 මිලදීගෙන සම්බන්ධයෙන් කිසිම අපිට කොස්ට් එකක් නැහැ. මොකද ඒකේ තියෙන කොස්ට් එක සම්බන්ධයෙන් කිසිම ඔල්රෙඩි යූස් එකකුත් නැහැ. ස්ක්‍රැප් වැලියු එකකුත් නැති හින්දා අපිට 1500 සම්බන්ධයෙන් කිසිම relevant cost එකක් නැහැ. ඒත් අපි දැන් මේක further අපි දැන් මේක process කරන හින්දා අපිට incremental cost එකක් ඇති වෙනවා. incremental cost එකක් ඇති වෙනවා. කියන්නේ වර්ධක පිරිවැයක්. වරදක් කරනවා නෙමෙයි. වර්ධක මේක වර්ධක පිරිවැයක්. ඒ කියන්නේ අපි මේ ක්‍රියාව කරන හින්දා මේ අපේ තියෙන පිරිවැය වැඩි වෙනවා. අන්න ඒක අපි වර්ධක පිරිවැයක් කියලා කියන්නේ. වරදක් කරනවා නෙමෙයි. හරිද? හරි. එතකොට මේ ස්තුරක අපිට වර්ධක පිරිවැයක් දරන්න වෙනවා. එතකොට මම දාන මේක process කියලා. further process කියලා මම දානවා. further process cost කීයක්ද? කීයක්ද කියලා 23ක් යනවා කිලෝ එකකට කිලෝ 1500ක් අපි කන්වර්ට් කරනවා.
බලමු කීයක් දෙන්න කියලා 1500ක් කන්වර්ට් කරපුවාම 34500ක් එන්නේ. හරිද? දැන් මේ 1500 අපි දැන් හොයාගත්තේ අපිට ඔක්කොම කීයක් ඕනද? 1000ක් ඕනවලු. ඉතින් අපි 1500 මෙහෙම කන්වර්ට් කරගත්තට පස්සේ අපි ඉතුරු 500 කොහෙන්ද? මාකට් එකෙන් මිලදී ගන්න. දැන් මෙතන තියෙන මොකද්ද? දැන් කරන්ට් මාකට් ප්‍රයිස් මාකට් ප්‍රයිස් එක කීයද මේ XY වල? XY වල 200යි. දානවා මොකද්ද purchase cost? cost එක කීයද? 200 ගානේ කීයක් ගන්නවද? අපිට 500ක් ගන්න සිද්ධ වෙනවා. 200 ගානේ 500ක් ගන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ එතන රුපියල් ලක්ෂයක් එනවා. එතකොට අපි ඔක්කොම මේ සෙකන්ඩ් ඕල්ටර්නේටිව් එකේ අපි ඔක්කොම රෙලවන්ට් කොස්ට් එක බලමු කීයක් දෙන්න කියලා. ඔක්කොම රෙලවන්ට් කොස්ට් එක 1,34,500ක් එනවා. total relevant cost of 2 දෙවෙනි එකේ අපේ relevant cost එක. මම හිතනවා ඔයාලන්ට තේරුණා කියලා මේ දෙක අපි අපේ මුල් වීඩියෝ මගේ මුල් වීඩියෝ එක බැලුවා නම් මේවා ඉතින් කිරි කජු. හරිද? හරි. හරි අපි දැන් කරමු මේ තුන්වෙනි ඕල්ටර්නේටිව් එකේ අපි කොස්ට් එක හොයාගන්න විදිය. කරලා බලමුනේ. හරි. බලමු මේක මැඩම් කරේ නෑ. හරිද බලමු. The company has 5000 of kilograms of WV. ඒ කියන්නේ WV කියලා දෙයක් අපිට ඕන මොනවද? අපිට ඕන XY. එතන WV කියලා ඉන්වෙන්ටරියක් තියෙනවලු කිලෝ 5000ක. And were bought for 150. අරන් තියෙන 150 කමන්නේ. And use for normal production. ඒ කියන්නේ අපේ normal production කියන්නේ මේක use වෙන අපේ regular use material එක මේක. normal use කියන්නේ ඒකයි. This material can be converted to material X and Y. ඒ කියන්නේ අපිට ඕන දේට මේක convert කරන්න පුළුවන්ලු by mixing with material NS. අපි ගාව W කියලා දෙයක් තියෙනවා. අපිට ඒක XY කරන්න පුළුවන් NS කියලා දෙයක් මිශ්‍ර කරලා. WE mix කරනවා NS වලට අපිට හැදෙනවා XY කියන දේ. හරිද? දැනට අපි ගාව මේ WE නම් 5000ක් තියෙනවා. ඒක regularly يعني ඒක regular use එකක්. හරි. බලමු මොනවද තියෙන්නේ කියලා මේකේ. තව තියෙනවා by mixing NS. නේ by mixing one each ඒ කියන්නේ WE එකෙන් එකයි NS එකෙන් WE එකෙන් එකයි NS එකෙන් එක කියලා එකයි by mixing each තියෙන එක තමයි it can process 2 kilogram of material XY. ඒ කියන්නේ අපිට ඒ දෙකෙන් කිලෝ එක එක දැම්මට පස්සේ අපිට එළියට එන්නේ XY වල කිලෝ දෙකක් එළියට එන්නේ. හරිද? අපිට ඕන දෙයකින් අපිට ඕන කරන වර්ගය මොකක්ද XYZ ඒකෙන් කිලෝ දෙකක් එනවා. හරි එතකොට අපිට දැන් XY වලින් කිලෝ කීයක්ද ඕනේ? කිලෝ 2000ක් නේ ඕනේ. ඒ කියන්නේ අපිට WE එකෙන් කිලෝ 1000කුයි NS වලින් කිලෝ 1000කුයි දැම්මනම් තමයි අපේ මේ XY වල කිලෝ 2000 හැදෙන්නේ. මොකද මේකෙන් කිලෝ එක දැම්මම මෙතන කිලෝ දෙකක් එනවනේ XY වලනේ. කියන්නේ
මේ එක දැම්මන හරි තමුණද කියන්නේ however material NS is not available in the company කියන කම්පැනි හොඳ නෑ NS එක නෑලු thus to be purchased from market to be purchased from the market at 25 per kilogram හරිද දැන් මේ NS කියන දෙක අපේ ව්‍යාපාර නෑලු හරිද ඒ හින්දා අපිට විරදී ගන්න සිද්ධ වෙනවා හරි මුලින්ම අපි මොකක්ද දාන්නේ අපි මුලින්ම දාන්න ඕනේ WV එකේ purchase price එක repurchase price එක ඒ දැන් ඒක normal use කරන එක නම් අපි දැන් මේකට use කරාට පස්සේ ඒක ඒගොල්ලෝ අපි දැන් අපේ normal business activities කරන අපි ඒක මේ මොනවාද මිලදී ගන්න එපා අපේ තියෙන WV එක අපි WV එකකින් කොච්චරද පාවිච්චි කරන්නේ 5000ක් තිබ්බට අපි 1000යි ගන්න මොකද මේකෙන් දාපු මේ WV එකෙන් 1000කුයි NS එකෙන් 1000කුයි ගත්තට පස්සේ එලියට එන්නේ මොකද්ද XY 2000ක් එන්නේ එතකොට WV එකේ repurchase cost එක කීයක්ද දෙන්නේ අපිට උතන මේ ගත්ත ගාණ තියෙන්නේ අපිට ෆියුචර් ගාණක් දීලා නැහැ මේ WV ට අදාළව අපිට ඇසියුම් කරන්න වෙනවා මෙතන කිසිම මම හිතනවා ඇසියුම් කරනවා මම හිතනවා මට හිතන්න වෙනවා මෙතන කිසිම ප්‍රයිස් ඉන්ක්‍රීස් ගන්න එදා ගන්න තමයි දැනුත් තියෙන්නේ කියලා. ඒතකොට 150 ගාණ කීයක්ද 150 ගානේ 1000 අපි දැන් 1000ක් යූස් කරනවනේ මේකෙන් අපිට 1000ක් නැවත රීපර්චේස් කරන්න සිද්ධ වෙනවා මම මේ 150 වැරදියට ගන්න එපා මම මේ 150 ගන්නේ මේගොල්ලෝ කලින් ගෙනාපු ගාන නෙමෙයි මම මේ හිතන්නේ මොකද්ද අපි අනාගතයේදී ගන්න ගාන කියලා මම මේ හිතන්නේ දැන් මෙතන අපිට තිබ්බනම් මේ කරන්ට් මාකට් ප්‍රයිස් එක 160යි කියලා මම 160 තමයි ගන්නෙ ඒද මෙතන එහෙම දෙයක් දෙන්න තියෙන තමයි ඇසියුම් කරනවා අපි අර කලින් ගෙනාවු ගන්නව තමයි ඉස්සරහටත් ගන්න ඇති කියලා. වැරදි වැටි කරගන්න එපා මම මේ ගන්නෙ මේ කලින් ගෙනාවු ගාන කියලා. මම මේ ඇසියුම් කරනවා මේක ඉස්සරහටත් තියෙන මේ ගාන කියලා එකයි. මෙතන පොඩ්ඩක් highlight පාරක් දැම්මේ නෑනේ. ඔයාලන්ට තේරෙනවද දන්නවද මම චුට්ට අමාරුවේ ඉන්නේ. කවන්නේ යන්නේ. හරි. අනිත් එක බලමු දැන් NS වල අපි තියෙන මොකක්ද අපි purchase price එකක් තියෙන්නේ. ඒත් අපි අපේ දැන් ඒක ඉන්වෙන්ටරි නෑනේ. ඒ හින්දා අපි ඒක විදි ගන්න බෑනේ. ඒ හින්දා ඒකට purchase cost එකක් කියන්නේ. නේ. මතක ඇති ඒක ඉන්වෙන්ටරි නැත්නම් අපි කෙලින්ම මොකද rental cost එක වෙන්නේ? අපිට rental cost එක වෙන්නේ අපේ purchase cost එක. කියලා 25 ගානේ එතන කිලෝ 1000ක් ගන්න බෑනේ නැත්තම් 2000ක් එළියට එන්නේ නෑනේ. 25 ගාන එකක් 25යි මේ 2000 දෙන්න අපි දැන් W එකකින් නම් කිලෝ 1000ක් ගත්තා. අපි දැන් NS එකෙන් කිලෝ 1000ක් ගන්නයි ඕනේ. එතකොට කීයක් දෙන්න 25000ක් වගේනේ. හරි. 25000ක් එනවා. ඒ කියන්නේ උත්තරේ 1,75,000ක් කියලා එන්න ඕනේ. රුපියල් 1,75,000 මේ ඉතින් අපි කරපු ගණන් එක මේව ලේසියිනේ. මම හිතන්නේ. මේ පොඩ්ඩක් අපේ අරපොඩ හිතන්න තියෙනවානේ. ඔව්. මම හිතනවා මේ තුන ඕගොල්ලන්ට තේරුණා කියලා. මං එන කෙටියෙන් කියලා දුන්නේ. හරි. අපි දැන් යන අනිත් ප්‍රශ්නට ඒ කියන්නේ question number 3 4ද? ඕනේ. අනේ මම යන් ඉස්සරහට. මෙන්න මේක තමයි චුට්ටක් මම හිතන අමාරු වෙන්න පුළුවන් සමහර කට්ටියට. ඒත් මේක අමාරු ගානක් නෙමෙයි. මේක ලේසි ගානක්. හරි බලමු මොකද වෙන්නේ කියලා අපි. තේරුම් ගැනීමයි අපි තියෙන ප්‍රැක්ටිස් එක අපේ තියෙන chart එක 100 ඔක්කොම අපි දැන් මෙතන යූස් කරමු. හරි අපි දැන් යන මේ ගානට හරි. මම වීඩියෝ පොඩ්ඩක් අපේ පෝස් කර කරන්න මේ චුටි ඔයගොල්ලෝ පොඩි පොඩ්ඩක් අර නවත්තලා කරන ඔය හැඟීමක් දැනෙයි. ඒ හැඟීම ඇත්ත.
පොඩ්ඩක් අමාරුයි ඒක. හරිද? මේ අපි දැන් ප්‍රශ්නේ පොඩ්ඩක් කියමුනේ. හරි. The market gardener is planning his production for next season. ඒ කියන්නේ season එක තේරෙනවනේ. And has asked you as a cost accountant, අපි තමයි cost accountant, to recommend the optional mix for vegetable production for coming year. හරිද? He has given you the following data. ඒගොල්ලෝ වවනවා මොනවද? potatoes. ඒ කියන්නේ අලද? sorry අල තමයි. turnips මන් දන්නේ තේරුම දන්නේ නැහැ. parsnips මන් දන්නේ carrot නම් දන්නවා. හරි එතකොට මේ වර්ග හතරෙන් තමයි මේ තියෙන්නේ. වාගා කරන වර්ග හතර. හරිද? දැන් මේකේ අක්කර වරන් තියෙනවා ටොන්නෙන් තියෙනවා අපේ අස්වැන්න සේම් ප්‍රයිස් තියෙනවා වේරියබල් කොස්ට් තියෙනවා ඒකේව තියෙනවා ෆික්ස් කොස්ට් එක තියෙනවා මනස 4000 කියලා මුළු එනම් එකට මේක සීසන් එකටම තියෙනවා හරිද දැන් තියෙනවා the land that is bring the land that is being used for production carrots and turnips carrot තියෙනවා turnips තියෙනවා turnips can be used for either crops. ඒ කියන්නේ මේ carrot මේ carrot වගා කරලා තියෙන ඉඩමයි turnips වගා කරලා තියෙන parsnips වගා කරලා තියෙන ඉඩමයි. කියන්නේ ඒ දෙකේම අපිට ඕන නම් කියන්නේ මේ දෙකම වවන්න පුළුවන්. කියන්නේ මේ ඕනෑකට වගා කරගන්න පුළුවන්. දැන් ඕන අපිට කියලා පානිස් එකේ carrot වගා කරන්න පුළුවන්. carrot එකේ පානිස් වගා කරන්න පුළුවන්. ඒ වගේ සීන් එකක් තියෙනවා. but not potato sauce තමයි. කියන්නේ මේක ASCII මේ potato සකා කරන්න turnips සකා කරන්න බෑ. ඒ පසවරොත්තු දෙන්න නැතුව ඇති. හරිද? කියන්නේ මේ දෙක අපිට ෂෙයා කරන් කරගන්න පුළුවන්. කියන්නේ අපිට වැඩි ඉල්ලුමක් ආවත් අපිට carrot වගා කරන්න පුළුවන් panis එකේ. මේකෙත් යාගේ තමයි අපිට panis වගා කරන්න පුළුවන් carrot එකේ වගේ. The land being used for potatoes and turnips can be used for either crop. ඒ කියන්නේ මේකත් ඒ කතාව තමයි potatoes වල මේක වගා කරන්න පුළුවන් turnips වල මේක වගා කරන්න පුළුවන් හරිද but not carrot and panis. ඒ කියන්නේ අපිට අර සීන් එක වගේ තමයි මේ ඉඩමට මේ ඉඩම් දෙකට මේ panis and carrots වගා කරන්න බෑ. මොකක් හරි පස්වල අවුලක් ඇති. In order to provide an adequate market service. හරිද? හොඳ market service එකක් දෙන්න the gardener must produce each year at least 20 tons of each potatoes and turnips. ඒ කියන්නේ අඩුම ගානේ මෙයා මේ කොච්චරද? අඩුම ගානේ මෙයා ටොන් 40ක්වත් at least කියන්නේ අඩුම ගානේ මෙයා ටොන් 40ක්වත් මේ දෙන්න ඕනේ මේ දෙකෙන්ම 40 ගානේ potatoes වලින් 40යි turnips වලින් 40යි. හරිද? තේරුණාද? හරි. එතකොට මේ 36 ගාන දෙන්න ඕනේ පානිස් වලින් 36යි කැරට් වලින් 36යි අඩුම ගාන at least. ඒ කියන්නේ 36ට අඩුවෙන් මේ දෙකෙන් මෙහෙම අඩු කරන්න බෑ. හරිද? අඩුම ගානේ ටොන් 36ක්වත් දෙන්න ඕනේ. ඊට අඩු වුණොත් adequate market service නැති වෙනවා. තේරුණාද? අර දෙක අඩුව ගානේ 40යි. 4ට අඩු වෙන අවුලක් නෑ. 4ට අඩු වුණොත් තමයි අවුලක් එන්නේ මේ දෙකේම. හරිද? අඩුව ගානේ තියෙන්න ඕනේ. හරිද? ඒක තියෙන්න ඕන දෙයක්. හරි. You are required to present a statement to show. මොකක්ද අහන්නේ? The profit for the current year. ඒ කියන්නේ මේ යන විදියට ගියොත් profit එක දැන් අපි දැන් මේ ඉඩම් වල මේ තියෙන ආකාරයට වගා කරොත් කියන්නේ potatoes වෙන ඉඩම් වල වගා කරන්නේ නැතුව potato ඉඩ වෙන විතරක් වර්ග කරොත් දැන් මේ තියෙන ආකාරයෙන් තිබ්බොත් අපේ මේ අවුරුද්දේ profit එක කීයක් කියලා අපිට හොයන්න කියනවා මුලින්ම. හරිද? අපිට හොයුනේ. හරි. හරි. බලමු. potatoes turnips මොනවද තියෙනවනේ? මේක PO කියලා ගන්නම් potatoes. මේක TU කියලා ගන්නම්. හරි.
බලමුනේ. potatoes turnips අනිත් එක parsnips අනිත් එක carrot parsnips අනිත් එක carrot බලු කීයක් දෙන්න කියලානේ. හරි. බලමු මුලින්ම selling price එක. පොඩ්ඩක් බලමු මේක චුට්ටක් කියවරනේ. දැන් අපේ අක්කර ගානක් තියෙනවා. හරිද? yield එකක් තියෙනවා. බලමු yield per එක නේ. අක්කරයකට අපිට හම්බෙනවා කීයක්ද yield එක? කිලෝ ටොන් 10 බැගින් හම්බෙනවා. හරි බලමු. එතකොට අපේ selling price එක තියෙන ටොන් කීයක්ද? selling revenue එක කීයක් තියෙනවද ටොන්? selling revenue එක තියෙනවා ටොන් දැන් මේ ඔක්කොම අක්කරේ ගන්න තියෙන්නේ. දැන් මේ අපේ variable cost තියෙන අක්කරේ කරනේ. එතකොට අපි මේ අපේ selling price එක හදාගන්න මොකටද? අක්කරේ කර. නැත්නම් අපිට මේ අපේ contribution එක ගන්න බෑ. එකක් මේ අක්කර වලට තිබිලා එකක් මේ ටොන් වලට තිබ්බම නේ. හරි. අපේ දැන් selling price එක කීයක්ද? රුපියල් 100යි. එතකොට ඒ ටොන් එකකටනේ. නේ. එතකොට ඒත් අක්කරයකට ටොන් කීයක් හදන්න පුළුවන්ද? potatoes වලින් ටොන් 10ක් හදන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ඔච්චර ආදායමක් හම්බෙයිද? ඒ කියන්නේ අක්කරයකින් revenue from revenue for එක කීයක්ද? අක්කරයකින් 100 ගානේ අක්කර 10ක්. 1000ක මේක හම්බෙනවා අපිට. හරි. බලමු අනිත් එක. අනිත්තර මම දාන් යන්නන්නේ. හරි. දැන් මෙතන බලන්න. ඉස්සල same price 125යි. එක ටොන් එකකට අපේ තියෙන අක්කරයකට හදන්න පුළුවන් කීයද? ටොන් 8ක් හදන්න පුළුවන්. 125 ගානේ ටොන් 8ක්. රුපියල් 1000ක් තමයි එන්නේ. අනිත් එක බලන්න. 150ක් තමයි ටොන් එක ගාන. අපිට ටොන් 9ක් හදන්න පුළුවන් අක්කරේ. කියන්නේ 150 9. 150 9. 1350යි. හරිද? අනිත් එක බලන්න. 135 ටොන් එක ගාන අපිට අක්කරයකට ටොන් 12ක් හදන්න පුළුවන්. 135 වැඩි කිරීම 12. 135 වැඩි කිරීම 12. 12 වෙන්න ඕනේ. 12 තමයි එන්න හරි. මම වැරද්දක් වුණොත් ඒක ඉස්සරහට හදනවා. හරිද? ඒක ඩිස්ක්‍රිප්ෂන් එකේ දෙයක් නෑ කියන්නේ. මම වැරද්දක් කරොත් මම ඉස්සරහ හදලා තියෙන්නේ. හරිද? කන්ෆියුස් වෙන්න එපා ඉන්න. වැරද්දක් කරන්න තියෙන මම try කරන්න පුළුවන් මේ කාණේ. හරි. එතකොට මෙහෙම තියෙනවා. හරි. දැන් අපි දැන් මොකක්ද දාන්නේ? අපි දැන් දාන්නේ variable cost per එක. variable cost per එක. හරිද බලමු. variable cost per එක අක්කරයකට. හරිද? මම ඒක දාගන්නනේ පොඩ්ඩක් මැද්දේ. ඔයාලන්ට පේන්නත් එක්ක. මොනවද තියෙන්නේ? මේ වැඩි වගේ නේ කවන්න දාන්න.
ඉතින් මට මේ එකතු දැම්මොත් තමයි ලේසියෙන්නේ. දැන් මෙතන තියෙන මේ ඔක්කොම වේරියබල් කොටස තියෙන්නේ. මම එකතු කරන්න යන්නන්නේ. මම කැලලගේ එකතුව ගන්න. අර මේ ටයිප් කරේ හිටියොත් වඩා වෙලා යන එකයි. පොටෑටෝ වල තියෙනවා 400යි 25යි 15යි 30යි. ඔක්කොම උත්තර එනවා 470ක් එනවා පොටෑටෝස් වල වේරියබල් කොස්ට් වල එකතුව. 470ක් අඩු කරනවා ඒ හින්දා. හරිද? හරි. අනිත් ඒවා ටර්නිප්ස් වල 25යි 20යි 15යි 450යි. ඔක්කොම 510ක් එනවා මේ ටර්නිප්ස් වල වේරියබල් කොස්ට් එක. 510ක්. ඒකත් හරි. අනිත් ඒවා බලන්න. චොට්ටයි ඉන්න. පොඩි වැරද්දක් වුණා වගේනේ. බලමු 450යි 15යි 20යි 25යි. ආපද? හරි වගේනේ. හරි එතකොට 400 510 400 තමයි ඉන්නේ. හරි අවන්නේ. බලමු පාස්නිප්ස්. ප්‍රශ්නේ හරිනේ මගේ. වරද්දක් නම් කරේ නෑ ඉතින්. හරි වගේ ඉතින් ඔබුණත් දන්න කවන්න මොහොත යනනේ. හරි ඔය දැන් පාස්නිප්ස් වල 45යි 30යි 20යි 500යි. කීයද ඔක්කොම 595ක් එනවා. ඉන්නවා ගන්න එක 500යි 20යි 30යි 45යි. ඔක්කොම 595ක් එනවා වේරියබල් කොස්ට් එක. ඒකත් හරි. අනිත් බලමු 570යි මම කැලේ ගන්නෙ. හරි 570යි ධන 25යි ආය 25යි 40යි. කීයද? 660ක් එනවා මේ අපේ තියෙන වේරියබල් කොස්ට් එක කැරට්ස් වල. ඒක ඔයගොල්ලන්ට තේරුම් ගන්න දෙයක් නැහැ නේද ඉන්නේ මිත්‍ර දේව කරපු එකේ. හරි අපි දැන් බලමු. බලන්න මේ සෙඩින් වලින් සේල්ස් වලින් අපේ තියෙන වේරියබල් කොස්ට් අයින් කරා අපිට මොකක්ද දෙන්නේ? කන්ට්‍රිබියුෂන් එක එන්නේ. හරි. කොහෙන්ද අපේ කන්ට්‍රිබියුෂන් එක? කන්ට්‍රිබියුෂන් તો एक නේ එන්නේ. කන්ට්‍රිබියුෂන් एक. හරි. හරිනේ. මොන එහෙම උත්තර අපිට එනවා. හරි. දැන් අපිට මේක ඕන රෑන්ක් කරගන්න පුළුවන්. ඉතින් අපිට මේ අපේ ලිමිටින් ෆැක්ටර් එක මොකද්ද? අපේ ලිමිටින් ෆැක්ටර් ඒ ඕනේ. අපි දැන් රෑන්ක් කරන්න ඕනේ. අපි දැන් මේ නිකන් ප්‍රොෆිට් එක කරන්නේ නේ. හරි. දැන් කන්ට්‍රිබියුෂන් එක හොයාගත්තා. එක එක මේ වර්ගයේ තියෙන අපේ තියෙන භෝග වලින්. හරිද? දැන් මේ එක අක්කරයක ගන්න අපි හොයාගත්තේ නේද? අපි බලමු දැන් පොටෑටෝස් වලට අක්කර කීයක් තියෙනවද කියලා. පොටෑටෝස් වලට අක්කර තියෙනවා 25ක් ටෝටල්. අරකට 20 අරකට 30යි බලමු. පොටෑටෝස් වලට අක්කර 25ක් තියෙනවා. මේකට 20ක් තියෙනවා. මේකට 30ක් තියෙනවා. මම මතකයි කියුවේ ඒක. 25යි 20යි 30යි කැරට්ස් වලට අක්කර 25ක් තියෙනවා. 25ක් නේ තිබ්බේ. ඔව් 25ක් තියෙනවා. හරි. එතකොට අපි ගාව මේ දින අක්කරය කරන දින අපි දැන් මේ ඔක්කොම අක්කරය කරන්නේ වෙන්නේ. එතකොට අපිට පුළුවන් මේ එක එක වලින් අපේ ටෝටල් පොටෑටෝස් වල අපිට කොච්චර තියෙනවද මම දාන්න number of eggs. හරිද? දැන් අපි එක අක්කරයකට මෙච්චරක් හම්බ කරනවා නම් මෙච්චරක අපිට කන්ට්‍රිබියුෂන් එකක් හම්බ වෙනවා. අපි බලමු අක්කර 25කට කොච්චර කන්ට්‍රිබියුෂන් එකක් හම්බෙයිද කියලා. මම මේක පොඩ්ඩක් යූස් කරනවා. කන්ට්‍රිබියුෂන් එක වැඩි කරනවා මොකෙන්ද? අපේ number of egg වලින්. මේ හිතර මේ ගණන් එනවා. conversion into number of egg. අපිට
total sale. හරිද මේ තියෙන්නේ total contribution country total contribution of each product. හරි. each product හරි. එතකොට අපිට ඕන මොකද අපිට ඕනේ අපේ සමස්ත මේ අපි දින සමස්ත ලාභය අපිට ඕනේ මේ දැන් අපි දැන් මේ කන්ට්‍රිබියුෂන් එක එකතුවක් ගන්නවා හරිද ඔයගොල්ලන්ට ඕන විදිහට මේක ගන්න පුළුවන් මම ගන්න කරන්නේ මෙහෙම මම ගන්න මොනවද කන්ට්‍රිබියුෂන් එක එකතුවක් ගන්නවා මේක එකතුවයි මේක එකතුවයි මේක එකතුවයි මේක එකතුවයි උත්තරේ කීයක්ද 69000 ගණනක් එනවා කොහොමද සර් සේල් නේද හරි කවුන්ටින් ඉන්ඩෙන්ටරි ගාන තියෙන්නේ කවද්ද එතකොට අපේ තියෙන්නේ මොකද්ද total contribution මුළු බිස්නස් එකේම total contribution එක අර තියෙන්නේ each product contribution අපි ඉස්සෙල්ලා ආයත් එකේ product එක අපි දැන් හොයාගන්න මුළු බිස්නස් එකේම contribution එක අපිට contribution එක profit එක බවට පත් කරන්න මොකද්ද කරන්න ඕනේ අඩු කරන්න ඕනේ fixed cost එක අඩු කරන්න ඕනේ fixed cost එක fixed හරිද අපේ බිස්නස් එකේ fixed cost එක කීයක් තිබ්බද 54000ක් තිබ්බා අඩු කරනවා කීයද එතකොට අඩු කරනවා 54000ක් බලමු උත්තරේ කීයද දෙන්න කියලා එනවා 15700යි කියලා උත්තරේ එනවා 15700යි කියලා හරි මේ තමයි ප්‍රොෆිට් එක මට මතකයි දස ගණක් කවද වැඩන්ගේ කොහේ වැරද්දක් වුණා නම් දන්නේ නැහැ මගේ අතේ මේ මෙතන 490ක් ආවගේ චුට්ටක් මට කන්ෆියුස් වුණා චුට්ටක් බලන්න මේකෙන්න දැන් අපේ ඉංග්‍රීසි පාකම්මල එක අක්කරයකින් ඒ අක්කර 8ක් කියන්නේ 1000 ඒක දැම්ම හරියට අනිත් එක ෆර්ටිලයිසර් කීයක්ද 25යි 20යි 15යි 450යිනේ ඒකනේ 25යි 20යි 15යි 450යි කොට ගන්න 25යි 20යි 15යි හරි ඔව් 510 එන්නේ හරිද ඔව් මට මේ ගාන එන්නේ ඇයි 510යි වේරියබල් කොස්ට් එක එන්නේ හරි එතකොට මගේ මම හිතන්නේ වැරද්දක් නැහැ මගේ 5700 තමයි මේ ප්‍රොෆිට් එක එන්නේ නේ මම වැරද්දක් කරලා තියෙනවා නම් මට පෙන්වා දෙන්න හරිද හරි මම ගත්ත විදිහ හරි මම ඕගොල්ලන්ට කියපු විදිහ ඔක්කොම තේරෙන්නේ නැති ප්‍රොෆිට් එක අපි දැන් හෙව්වා දැන් මොකද්ද හොයන්න ඕනේ සෙකන්ඩ් එක මොකද්ද හොයන්න ඕනේ ප්‍රශ්න අංකේ දාලත් නැහැ ඒකේ රෝමන් නම්බර් 1 දැන් යන්නේ මොකද්ද දැන් යන්නේ රෝමන් නම්බර් 2 කරන්න යන්නේ මේ කරන්නද කරමුනේ ඉතින් රෝමන් නම්බර් 2 කරන්න යන්නේ අපි දැන් බලමු රෝමන් නම්බර් 2 රෝමන් නම්බර් 2 මොනවද තියෙන්නේ the profit for the product mix that you recommend එක අපි දැන් recommend කරන්න. කියන්නේ අපි දැන් මෙතන අපි recommend කරන්න යන හොඳ product mix එකක්. හරිද? හරි. එතකොට මම දැන් මේකේ ආයෙ දැන් මම contribution එක ආයෙ calculate කරන්න ඕනද? නෑනේ මම ඉස්සර කරන්නේ නේ. මම ඒක ආයෙ ඉදිරින් ගන්නවා. නැත්නම් ඔයාලට වෙලා යන අපරාධේ. හරිද? එන්න මේ කෑල්ල.
contribution per each unit. අපි අක්කරයකට හොයාගත්තේ. අපිට දැන් ඒක දැන් ඕන වෙනවා. ඕන. චුට්ටක් ඉන්න. හරි. දැන් ඒක ආයෙම ඕනේ නැහැ නේ. conversion per එක මම හොයාගත්තා නේ අක්කරයකට. අපේ ලිමිටින් ෆැක්ට් එකක් තමයි ෆැක්ට් එක තමයි මොකද්ද අක්කර. අපේ තියෙන බීම් ප්‍රමාණය. මේ වස්නික වැඩ වලට තේරෙන්නේ නැති. ඒකට අපි දැන් මේ බීම් ප්‍රමාණය එක්ක අපි සටහන් කරනවා අපි හොයාගන්න ඕන අපි හදන ඒක ගන්න. හරිද? දැන් අපි කන්ට්‍රිබියුෂන් එක බේස් කරලා තමයි අපි අපේ තියෙන හදන එකම රෑන්ක් කරගන්නේ. හරිද? ඒත් විතර රෑන්ක් කරලා අපි විතර අංක 4ක් දක්වා අපි රෑන්ක් කරන්න යන්නේ. අපි 1 2 1 2 කියලා රෑන්ක් කරන්නේ. මොකද මෙතන දැන් ඉඩම තියනවානේ. මේ දැන් මේ පොටෑටෝ ටර්නිප්ස් කියන දෙක අපිට මේ ඒ අදාළ ඉඩම් දෙක විතර අපිට ඒක වර්ග කරන්න පුළුවන්. කියන්නේ වගා කරන්න පුළුවන්. එතකොට අපි මේ ඉඩම් දෙකට අදාළව අපි මේ දෙක වර්ග කරනවා 1 2 කියලා. හරිද? නිකන් හරිය දැන් මේ කිව්වනම් අපිට ඕන ඉඩමක් ඕන දෙයක් වර්ග කරන්න පුළුවන් කියලා. එතකොට අපිට 4ක් දක්වා අපිට මේ රෑන්ක් කරන්න පුළුවන්. ඒත් දැන් මෙතන අපිට මේ එක ඉඩමක තියෙන දැන් මේ පොටෑටෝස් ටර්නිප්ස් කියන ඒ දෙක තියෙන ඉඩමේ අපිට ඔයා කරන්න පුළුවන් ඒ දෙක විතරයිනේ. එතකොට අපිට ඒ දෙක සම්බන්ධයෙන් තීරණය කරන මේ දෙක තමයි රෑන්ක් කරන්න ඕනේ. ඒ දෙකෙන් හොඳම තමයි වැඩි වගා කරන්න ඕනේ. හරිද? හරි. එතන තේරෙන්නේ නැති කියලා. එතකොට දැන් මේ පොටෑටෝ and ටර්නිප්ස් කියන දෙකෙන් හරිද? මොකද්ද වැඩි වෙන කන්ට්‍රිබියුෂන් එකක් දෙන්නේ? එතකොට පොටෑටෝස් තමයි දෙන්නේ. එතකොට ඒක තමයි රෑන්ක් එකේ නම්බර් 1 එන්නේ. ඒතර ටර්නිප්ස් තමයි නම්බර් 2 එන්නේ. අපි පොටෑටෝස් හදලා තමයි අපි ටර්නිප්ස් එක හදන්න ගන්න. ඒ වගේ දෙයක් තමයි. හරි. අනිත් එක. අනිත් එක බලමු. අනිත් එකේ කරන්ට් එකෙන් තමයි අපිට වැඩිම කන්ට්‍රිබියුෂන් එකක් දෙන්නේ. හින්දා ඒක තමයි නම්බර් 1. ඒක නම්බර් 2 වෙනවා එතකොට. හරිද? හතර තේරුණා කියලා. හරි. මේ තමයි රෑන්කින් එක. හරි. මෙතන මම හිතනවා චුට්ටක් මේ මම ගාන කලින් හදලා නැහැ. මම හිතන අපිට චුට්ටක් කල්පනාකාරී වෙන්න වෙයි. ඇයි මොකද අපිට මෙතන කියලා තියෙනවා at least කියලා නේ. at least අපි 40 ගානවත් හදන්න ඕනේ. at least කියන අපිට 40ට පල්ලෙන් මේ අර ටර්නිප්ස් and potatoes අඩු කරන්න බෑ. අනිත් එක පාස්නිප්ස් and carrot ඒක 36 පල්ල අඩු කරන්න බෑ එකකවත්. කියන්නේ දෙකේම අඩු ගන්න 36ක් තියෙන්න ඕනේ. හරි. මම ඒ හින්දා මෙහෙම දෙයක් කරනවා. මම මුලින්ම බලනවා හරිද? මම මුලින්ම බලනවා දැන් මෙතන මේ මම දන්නේ මෙන්න මේ සම්බන්ධයෙන් potatoes and turnips potatoes and turnips හරිද? ඒක මුලින්ම ගන්නවා රෑන්ක් එකේ නම්බර් 2 එක ගන්නවා. හරිද? ඔන්න බලන්න ඔබට චුට්ටක් දැන් මේක CA සීමා මොකක්ද කිව්වනේ. is turnips ගන්නවා. turnips අඩුව ගන්න කීයක් හදන්න ඕනද? අඩුම ගන්න එක 40ක් නේ. නම් 40ක් කියලා දා ගන්නවා. හරිද? මේ කියන්නේ අපි ටෝන් 40ක් හදන්න ඕනේ. හරි. ටෝන් 40ක් හදන්න ඕනේ. ටෝන් 40ක් හදන්න හරිද? ටෝන් 40ක් හදන්න ඔයා හිතන්න කොච්චරක අපිට බෝයි ප්‍රමාණයක් යයිද? බලමු මේක. ටර්නිප්ස්. ටර්නිප්ස් වලට වැඩි වෙනක් දෙන්නේ. දෙකට දෙන්නේ. නම්බර් 2 ටර්නිප්ස් නේ. හොඳ බලන්න මේක. ටර්නිප්ස් තියෙනවා. ටර්නිප්ස් එක අක්කරයකින් අපිට කීයක්ද? ටෝන් 8ක් දෙනවා. හරිද? දෙන යෙල්ප 1 කියලා.
අක්කරයකින් ටෝන් 8ක් කියන්නේ අපිට ටෝන් 40ක් ගන්න අපිට මේ අක්කර කීයක්ද යන්නේ? ඔය කියන්නේ එක අක්කරයකට 8යි නම් අක්කර 40ක් ගන්න යන්නේ 8 වරක් කීයද? 40 වේදනාවට එන්නේ. අය වලට ඕන කළ බෙන්නන්න හරස්කුළු සීන් එකේ මම ඒක හදාගෙන ඉඳලා ලේසියට ඕගොල්ලන්ටත් ලේසි වෙයි. හරිද? අක්කරයකට කන්වර්ෂන් එක කීයක්ද හම්බෙන්නේ? සෝරි. අක්කරයකට අපි කීයක් හදනවද? 8ක් හදනවා. හරිද? ඒක අපිට 8ක් ටෝන් 8ක් හම්බෙනවා. හරිද? අපි දැන් බලන්නේ ටෝන් 40ක් හම්බෙන්නේ ටෝන් 40ක් හම්බෙන්නේ අක්කර කීයකින්ද කියලා. ඒක කොහොමද කරන්නේ? හරස් කුංචි දානවා. එහෙම. ඒතකොට අපිට උත්තරේ කීයක්ද? x 8යි. හරස් කුංචි මොනවනේ? x 8යි 40යි. අපි හොයාගන්න x එක වැඩි වෙනවා හොයාගන්න ඕනේ. ඒක ඒතර අපි 48න් බෙදන්න සිද්ධ වෙනවා. ඒ ගණන් දන්න කෙනෙක්ට නම් මේවා ඉතින් නැතිව. හරිද? අපි වගේ ඉතින් ගණන් දන්න කට්ටියට මේ වගේ ඉතින් චීප්ස් වැඩ අපි කරන්නේ. හරිද? 4 බෙදුවා 8න් උත්තරේ බෙදීමට උත්තරේ 5ක් කියලා එනවා. එතකොට අපිට අක්කර 5යි යන්නේ ඒක හදන්න. හරිද? අක්කර 5යි ගියේ ඒක හදන්න. ඒ කියන්නේ ටර්නින් ටෝන් 40 හදන්න කීයක්ද යන්නේ? ඕන මොකද වෙන්නේ? කීයක්ද ටෝන් අපිට හදන්න කීයක්ද යන්නේ? අක්කර යනවා අක්කර 5යි යන්නේ. හරිද? දැන් ටර්නින්ස් වලට අක්කර 5ක් ගත්තට පස්සේ ඉතුරු අක්කර එතන ඔක්කොම අක්කර කීයක්ද? පොටෑටෝස් වල අක්කර 25යි ටර්නිප්ස් වල අක්කර 20යි. එතකොට ඔක්කොම අක්කර එතන 45ක් තියෙනවා. අක්කර 45න් අපි 5ක් යූස් කරා මොනකටද? ටර්නිප්ස් හදන්න. ටර්නිප්ස් වල අපි කිලෝ 40 හදාගන්න. හරිද? දැන් අපි ඉතුරු අක්කර 40ම යූස් කරලා මොනවද හදන්නේ? පොටෑටෝස්. ඇයි මම මේ සෙකන්ඩ් රෑන්ක් එකේ පටන් ගත්තේ මේක හදන්න? මොකද එතන ඇට්ලීස්ට් කියලා තිබ්බා හදන්න ඕන ගාණක්. එතකොට මම සෙකන්ඩ් රෑන්ක් එකට ගිහලා සෙකන්ඩ් රෑන්ක් එකේ හදන්න ඕන අඩුම ගාණ මම හදලා තමයි ඉතුරු ටික සේරගෙන්නවා බාරඩි වලලා හදනවා. හරි දැන් බලමු. දැන් පොටෑටෝස් නම් අක්කරයකට හදන්නේ 40යි. හරි. අක්කරයකට හදන්නේ ටොන් 10ක්නේ. නේ? අක්කරයකට ටොන් 10ක් තමයි හදන්නේ. ඉතින් yield per acre පොටෑටෝස් වල අක්කර 10 අක්කරයකට 10 කිලෝ ටොන්. එතකොට අපිට අක්කර 40ක් ඉතුරු වෙනම් මේ ඉඩම් දෙකෙන්ම අපිට කොච්චරක් හදන්න පුළුවන් ටොන්? ටොන් 400ක් හදන්න පුළුවන්. ටොන් 400ක් හදන්න පුළුවන්. තේරුණාද? හරි. එතකොට අපි දැන් පොටෑටෝස් and ටර්නිප්ස් වල ඒ සම්බන්ධයෙන් මික්ස් එක හදාගත්තා. ටර්නිප්ස් වලින් අපි අඩුම 40 හදනවා. පොටෑටෝස් වලින් අපි ඉතුරු ඉඩම් දෙකේ ඉතුරු ඔක්කොම මේ මික්ස් කරලා අපි ටොන් 400ක් හදා ගන්නවා. හරිද? හරි. හොඳ මම මේක පාටක් දාගන්න. අනිත් එක මොකද්ද? parsnips and carrot. Parsnips and carrot. හරි. ඒකෙත් අපි ඒ වගේ තමයි යන්න දෙන්නේ. හරිද? parsnips ඊළඟට carrot යන්න පොඩ අමාරු අඩුයි. හරි බලමු. අපි දන්නවා මෙතන දැන් අපේ රෑන්ක් 2 එක තියෙන මොකේද රෑන්ක් 2 තියෙන්නේ මේ ඉඩම් දෙක සම්බන්ධයෙන් parsnips වල තියෙන. එහෙනම් මුලින්ම parsnips සම්බන්ධයෙන් මම අවධානය යොමු කරනවා. හරිද? හරි. මොකද්ද parsnips තියෙන්නේ?
පාස්නික්ස් අනිවාර්යෙන් 36ක් හදන්න ඕනේ තියෙන්නේ. හරි. දැන් ඒ කියන්නේ මේ දෙකේම එතකොට 20යි ගන්න අඩුම ගන්න. ඒකට අපි පාස්නික් 20ක් හදද්දී බලමු. පාස්නික්ස් වල අපිට එකක් හරි හදන්න පුළුවන් කීයක්ද? එකක් හරි හදන්න පුළුවන් කිලෝ 9ක්. එතකොට අපිට කිලෝ 36ක් හදන්න කොච්චර අක්කර යනවද? කියන්නේ 36 බෙදීම 9නේ. කියන්නේ අක්කර 4ක් යනවා. එහෙනම් අපි 4 9 තමයි 36 වෙන්නේ. හරි එතකොට අපිට යන්නේ අක්කර 4යි මේ පාස්නික්ස් ටොන් 36 හදාගන්න. හරිද? එතකොට පාස්නික්ස් ටොන් 36 හදන්න යන්නේ කොච්චරක්ද? රෝ 1. තේරුණාද? තේරුණ තමයි බලන්න. කරන්න. හරිද? කැරට්. එතකොට අපිට දැන් අක්කර 4ක් යූස් කරන්නේ. දැන් අපි ගාව මේ පාස්නික් වලටයි කැරට් වලටයි අක්කර කීයක් තියෙනවද? පාස්නික් වලට අක්කර ආපු අර්ථේ අක්කර 30යි කැරට් වල අක්කර 25ක් තියෙනවා. එතකොට දැන් අපි පාස්නික්ස් වල ඒක නම්බර් 2 නේ. එහෙනම් අපි ඒකේ හදන්නේ at least ගාන විතරයි. එතකොට අපි ඉඩම් දෙකේ ඉතුරු ටික ඔක්කොම හදලා අපේ රෑන්ක් කියන්නේ ඒ ඉඩම් දෙක සම්බන්ධයෙන් රෑන්ක් 1 වෙච්ච කැරට් එක හදනවා ඉතුරු ඉඩ ප්‍රමාණය ඔක්කොම. ඒ කියන්නේ දැන් පාස්නික්ස් වල 30යි කැරට් වල කැරට් අර්ථ 25යි ඔක්කොම අපි ගාව අක්කර 51ක් තියෙනවානේ නේ. ඉතින් අපි අක්කර 51කින් 7 යූස් කරන්නේ පාස්නික්ස් වලට. ඉතුරු අක්කර 51ම යූස් කරලා අපි හදනවා මොනවාද? ඉතුරු අක්කර 51ම යූස් කරලා අපි හදනවා කැරට්. එතකොට අක්කර අපි ගාව කීයද? අක්කර 51ක් තියෙනවා අපේ කැරට් හදන්න. හරිද? එතකොට බලමු අපි අක්කරේ හදන්න කීයද පොඩ්ඩක් බලමු. අපි අක්කරයකට හදනවා කීයක්ද? කැරට්. අපි අක්කරයකට කැරට් 12ක් හදනවා ටොන්. එතකොට අක්කර 50ට කීයක් හදයිද? අක්කරයකට 52යිනේ. ඒ කියන්නේ අක්කරයකට 12යි. 12 අඩි කරනවා 51කින් අපි ටොන් 612ක් හදනවා. ටොන් 612ක් හදනවා. මොනාගෙන්ද? කැරට් වලින්. මේක තමයි අපි මේ දෙවෙනි ඉඩම සම්බන්ධයෙන් අපේ ප්‍රොඩක්ට් මික්ස් එක. හරි අපි දැන් කැල්කියුලේට් කරමු අපේ ප්‍රොෆිට්. හරි. අන්න මේ පොඩ්ඩක් ආයෙ ඕනේ. හරි. හරි. මුලින්ම මොකක්ද දාන්නේ? contribution. නැත්නම් අපි දාමු අපි ගෙලින්ම නෑ මම දාන්නේ contribution දාන්නකෝ. contribution වාගේ මොකද්ද contribution per 1. හරිද කොච්චර පොඩ්ඩක් බලන්න තිබ්බලු. per 1 තිබ්බා 530යි 490යි 755යි අනිත් එක 960යි. හරිනේ. දැන් බලන්න අපි පොටෑටෝස් හදන්න දැන් බලමු number of අපි දැන් දාගන්නවා number of egg. total number of egg. හරිද? ඒක මොකද අපි දැන් හොයාගන්න අපි එක වලින් අපි total contribution හොයාගන්න total contribution per product හොයාගන්න යන්නේ. අපි පොටෑටෝස් හදන්න අක්කර කීයකද? පොටෑටෝස් අක්කර 400ක sorry අක්කර 40ක හදනවා. හරිද? අපි ටැනිස් හදන්න අක්කර 5ක විතරයි. හරිද? අපි දැන් පාස්නික්ස් හදනවා කොයියකද? අක්කර 4ක විතරයි. කැරට් හදනවා අක්කර 51ක. ඒතකොට අපි දැන් මේක දැන් ගන්න මොකක්ද අපි උත්තරේ? total contribution per product.
දැන් මම මේක නවත්තපු එඩිට් කරන්නත් ඕනේ. oh shit. එඩිට් කරලා ගන්න තියෙන්නේ. එක අක්කරයකට 530ක් හම්බ වෙනවා නම් අක්කර 40ක් වගා කරපුවම කොච්චර හම්බෙයිද? නේ? අක්කරයකට 530යි අපි ඔක්කොම අක්කර 40ක් වගා කරනවා කියන්නේ අපිට කොච්චරද? මෙච්චර ගණක් හම්බ වෙනවා. මම මේක මේ නේදලා ගන්න හතරෙම එකපාර ඔයගොල්ලන්ට පුළුවන් කැල්කියුලේට් කරලා බලන්න. එතකොට මේ තමයි අපේ ටෝටල් කන්ට්‍රිබියුෂන් එක 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 ප්‍රොඩක්ට් වල. අපි දැන් මේකේ ටෝටල් එකක් ගන්න යන්නේ. බලමු අරගෙන. එන්නේ. එතන මුළු බිස්නස් එකේ ටෝටල් කන්ට්‍රිබියුෂන් එක ගන්න යන්නේ. අපි ගාව මොකද්ද මේ ගන්නෙ? අපි මේ ගන්නෙ මොකද්ද මේ ගන්නෙ? ටෝටල් කන්ට්‍රිබියුෂන් එක මේකට තමයි. මුළු බිස්නස් එකේම ටෝටල් කන්ට්‍රිබියුෂන් එක. හරිද? අපි දැන් හොයන්නේ මොකක්ද? අපි දැන් හොයන්නේ ප්‍රොෆිට් එක දැන් හොයන්නේ. හරි. අඩු කරනවා මොකද්ද? මයිනස් fixed cost. fixed cost එක කීයද? 54000යි නේ. පොඩ්ඩක් මම කවර කරගන්න. ඔව්. 54000 තමයි එන්නේ. බලමු පොඩ්ඩක් දාලා. උත්තරේ එනවා කීයද? 21630ක් එනවා. එතකොට ඔයාලට තේරෙනවා අපේ මොනවාද ප්‍රොෆිට් එක වැඩි වෙලා තියෙන ප්‍රමාණය. අපේ කලින් දේ ප්‍රොෆිට් එක කීයද? කලින් දේ ප්‍රොෆිට් එක කලින් දේ අදලා ප්‍රොෆිට් එක කීයද තියෙන්නේ? 15700යි තියෙන්නේ. එහෙම අපි සීමාවට කොටු වෙලා හැමදාම හැදුවනම් ඉඩම සම්බන්ධයෙන් ඉඩමේ විතරක් හැදුවනම් මෙහෙමයි වෙන්නේ. ඒත් අපේ තියෙන ස්ට්‍රැටජි එක පාවිච්චි කරලා මේ වගේ කැල්කියුලේෂන් කරලා අපි වගා කරන්න තීරණය කරපු ගාන හොයාගත්තා නම් අපිට තේරෙනවා අපේ ලාභය මේ ප්‍රොෆිට් මේ අපේ තියෙන ලාභය වැඩි වෙලා තියෙනවා රුපියල් 5000කට විතර ආසන්න ගානකින් නේ. ඔයාලට පේනද ප්‍රොෆිට් එක ඉන්ක්‍රීස් වෙලා තියෙනවා අපි මේ ඉඩම් දෙක සංකලනය කරලා අපි ලස්සනට අපි ප්‍රොඩක්ට් මික්ස් එක හදාගත්තේ හින්දා දැන් ඔයාලට මීට වැඩි ප්‍රොෆිට් එකක් ඔයාලට ගන්න පුළුවන් ප්‍රොඩක්ට් මික්ස් එකක් නේ. මොකද අපි ලස්සනට රෑන්කින් කරලයි මේක අපි ප්‍රොඩක්ට් මික්ස් එක හදාගත්තේ. මේක තමයි මේ ඉඩම් සම්බන්ධයෙන් ඔයාලට මේ වගේ කියන්නේ ඉඩම් දෙක සම්බන්ධයෙන් ගන්න පුළුවන් උපරිම මේ කන්ඩිෂන් එක මේ ඉඩම් දෙක මූට්ටු කරලා ගන්න පුළුවන්. හරිද? හරි. හරි දැන් අපි මේ හතරවෙනි ප්‍රශ්නේ පාර්ට් B එක දැන් බලමුනේ. හරි. දැන් පාර්ට් එක කරලා ඉවරයි. අපි දැන් පාර්ට් B එක කරන්න යන්නේ. හරි. මොකක්ද තියෙන්නේ බලන්න පාර්ට් B එකේ assuming that the land could be cultivated in such a way that any of the above crop could be produced. ඒ කියන්නේ අපිට ඒ කියනවා අපේ මේ තියෙන ඔය පොටෑටෝස් කියන්නේ අපිට අර ඉස්සරහට සීමාවක් තිබ්බනේ. අර ඉඩම් වල එහෙම වගා කරන්න බැරි සීන්. දැන් ඕන එකක් ඕන ඉඩමක වගා කරගන්න පුළුවන් ඕන තරම් එහෙම දෙයක් තියෙන්නේ. ඕන එකක් ඕන තරම් වගා කරගන්න පුළුවන්. අපිට ඕන පොටෑටෝස් මුළු වතු 4ෙන් වගා කරන්න පුළුවන්. අක්කර 100ෙන් වගා කරන්න පුළුවන්. හරිද? අනිත් එක there was no market commitment. මොකද්ද market commitment එකක් කියන්නේ? market commitment එකක් කියන්නේ ඔයා මේ වෙළඳ පොලේ කාස්ටමර්ලා ටිකක් කාහත් එක්ක හරි ඇත කරලා තියෙන ගිවිසුමක්. ඉදිරියේදී බාන්න මෙච්චරක් දෙනවා කියලා නිකන් ඕඩර්ස් අරන් තියනවා වගේ ගිවිසුමක් ගහලා තියනවා වගේ දැන් මෙතන කියනවා එහෙම කිසිම ගිවිසුමක් නැහැ. මොකද්ද කියන්නේ අපිට? අර අපිට මේ මෙතන කියන්නේ at least අපි 40ක් දෙන්න ඕනේ at least 36ක් දෙන්න ඕනේ. ඒ අපි at least දෙන්නේ අපි මොකක් හරි කාත් එක්ක හරි මාකට් කමිට්මන්ට් එකක් ඇති කරන් තියෙන හින්දානේ. නේ එතකොට අපි at least එකක් දෙන්න අපි අනිවාර්යෙන් දෙන්න ඕනේ ඒකනේ. දැන් මෙතන කියනවා එහෙම දෙයක් නැහැ කියලා හිතන්න කියන්නේ. එතකොට මේ at least ගන්න අපිට අදාළ වෙන්නේ නැහැ. හරිද? ඕන තරම් වගා කරන්නත් පුළුවන්. ඉතින් අපිට ඕන දෙකින් ඕන තරම් හදන්නත් පුළුවන්. අපිට ඕන වැඩි ලාභයක් හම්බෙන එකෙන් මුළු වතු අතරේම වගා කරන්න පුළුවන්. අනිත් කිසි දෙයක් වගා කරන්න නැතුව. මොකද අපිට දැන් මාකට් කමිට්මන්ට් එකක් නැති හින්දා. හරි. මොකක්ද දාන්නේ?
advise the market gardener on which crop should concentrate his production. දැන් මොන දැන් මේ වගේ තත්ත්වයන් නම් තියෙන්නේ no market commitment එකක් වද උත්තර මොන දෙයක් කරන්න පුළුවන් නම් අහනවා මොන ප්‍රොඩක්ෂන් එකටද එයා මොන crop එකටද එයා concentrate කරන්න ඕනේ කියලා. අපිට ඒක හරි ලේසි. අපි බලනවා මොකද්ද? අපි contribution per එක බලනවා. අපි ඒක කලින් ගන්න තියෙනවානේ. මේ කලින් ගන්න අපි ඉස්සෙල්ලා හිව්වනේ. අපි දැන් ගොඩක් වල දුන්නා මේ contribution per එක ගොඩක් සැරයක් කිව්වනේ. හරි. දැන් contribution per එක හොයාගත්තා. මේක ඉතින් ආයෙ කියලා දෙන්න ඕනේ මගේ දැන් වීඩියෝ එක පස්සේ තියෙනවානේ. ආයෙ වන්න දෙන්නේ නැහැ. ඉතින් අපිට බලුවාම එහෙම පේනවා contribution per එක බැලුවාම දැන් මේ හතරම අරන් බැලුවාම දැන් අපි දැන් හතරම බලන්නේ එකපාර දැන් අරගේ දැවිට සීමාවක් තිබ්බ අර කලින් සැරේදී අපිට අර වතු දෙක එහෙම තියසිද්ධියක් තිබ්බම දැන් මෙතන අපිට එහෙම සීමාවක් නැහැ ඕන එකක් ඕන දෙයකට වගා කරන්න පුළුවන් ඕන මතක පුළුවන් එහෙනම් විතර මේ අපිට මේක හතර දක්වා රෑන්ක් කරන්න පුළුවන් අපිට කරන්ට්ලෙන් තමයි වැඩිම කන්ට්‍රිබියුෂන් එක හම්බෙන්නේ per nips වලින් තමයි දෙවෙනියට හම්බෙන්නේ sorry pass nips වලින් තමයි දෙකට හම්බෙන්නේ potatoes වලින් තුන්වෙනියට හම්බෙනවා turnips වලින් හම්බෙන්නේ හතරවෙනියට තමයි අපේ contribution per එක අක්කරයකට contribution එක. එතකොට මම දැන් වාට අපිට දැන් market commitment නැති ඉන්න මම වාට කිව්වා වැඩිම ලාභයක් හම්බෙන එක මුළු වතු හතරෙම හරි අපිට වගා කරන්න පුළුවන් කියලා. හරිද? හරි. එතකොට දැන් මොකද වැඩි ලාභයක් හම්බෙන්නේ? වැඩිම contribution එක මොකෙන් හම්බෙන්නේ? වැඩිම contribution එක අපිට හම්බෙන්නේ carrot වලින්. හරිද? එතකොට බලන්න දන්නවා මොකද්ද? total contribution of carrot. Total contribution of carrot. sorry බඩින් මම එක ගහලා ඉවරනකම් හරි. දැන් අපේ මුල් ප්‍රශ්නේ මොකද්ද? මුල් ප්‍රශ්නේ අහන්නේ මොකටද අපි වැඩියෙන් කන්සන්ට්‍රේට් කරන්න ඕනේ කියලා. අපි දැන් මොකටද අපි දැන් මේ ගාර්ඩන් මොකද්ද කියන්නේ? ගාර්ඩන් කියන්න ඕනේ gardener ඔයා වැඩියෙන් දැන් ඔයා production එක සම්බන්ධයෙන් ඔයා you need to concentrate about carrot because carrot give the most contribution per acre because you have to concentrate about now carrot. එතකොට දැන් මෙතන අපිට market commitment එකක් නැති ඉන්න අපිට පුළුවන් carrot වතු හතරෙන් වුණත් වගා කරන්න නේ. ඉතින් අපිට වැඩි ලාභයක් හම්බ අපිට වගා කරන්න බෑ කිසිම අපිට කාත් එක්කවත් දිවසමකුත් නැත්නම් අපි වැඩිම contribution එකක් හම්බ වෙන අපි වගා කරන්න ඕනේ අපිට අර පස්ස ලවලකුත් නැත්තම්. හරිද? මොකක්ද අපි මේ දෙකේ අහන්නේ? calculate the profit it were to do so. ඒ කියන්නේ මෙන්න මේ අවස්ථාව අනුව profit එක අහනවා. හරිද? දැන් අපිට ඕනවත් කොනතරම් වගා කරන්න පුළුවන් ඕන දෙයක් අපිට වැඩියෙන්ම ලාභ හම්බෙන එක අපි මුළු අතු හතරෙම වගා කරනවානේ. මුළු අක්කර ගානම වගා කරනවානේ. අන්න ඒක තමයි දැන් කරන්නේ. හරිද? මේක අපි කොහෙන්ද මේක මෙහෙම විදිහට හිතාගත්තේ? no market commitment කියලා තිබ්බ වචනයෙන් තමයි අපි මේක ගත්තේ. no market commitment අපි වාකට කිසිම අර්ගිවිසුමක් නැහැ. මේවා මෙච්චරක් දෙනවා අඩුම තරම එහෙම at least ගණන් අපි නොසලකා හැරියා මේ අවස්ථාවේදී දැන්. හරිද? දැන් අක්කරේ contribution එක කීයක් හම්බෙනවද? 960ක් හම්බෙනවා. දැන් අපිට ඔක්කොම අක්කර කීයක් වගා කරන්න පුළුවන් කරන්ට් එක බලමු. අපේ ඔක්කොම ඉඩම් හතරම අක්කර 25යි 20යි 30යි 25යි කිව්වම ඒ හතර එකතුව 100ක් එනවා. හරිද? එතකොට අපිට මේ අක්කර 100ම වගා කරන්න පුළුවන් මොනවාද? අපිට අපේ අක්කර 100ම වගා කරන්න පුළුවන් මොනවාද? අපිට අපේ අක්කර 100ම වගා කරන්න පුළුවන් කැරට්. එතකොට කීයද උත්තර එන්නේ? ඔන්නෝල දෙනවා නේද? කවන්නේ. හරි. එතකොට 96,000 තමයි තනිකරම අපේ total contribution එක business. අපි දැන් මේවා හදන්න යන්නේ නැහනේ. මේවට වැඩි මේකෙන් හම්බෙනවනේ. අපිට ඕන තරම් වතු වල ගා ගන්න පුළුවන් කිසිම market commitment එකකුත් නැහැ. අපේ හින්දා කැරට් තමයි අපි වතු හතරම දැන්
වගා කරන්න. ඒතර character total contribution එක අපේ business එකේ total contribution එකට equal වෙනවා. හරිද? so අඩු කරන එකේ මොනවද? දැන් මම profit එක හොයන්නේ. අඩු කරනවා fixed cost එක. බලන්න fixed cost එක කීයද කියලා. As I remember 54,000. 54,000 is the fixed cost. Then you can get the profit. How much will be the profit? Profit will be 42,000. අපේ profit එක කීයක් දෙන්නේ 42,000ක් එන්නේ අර තියෙන විදියත් එක්ක අපි හැදුවොත් නේ මාත් දෙන්නේ වැඩිම profit එකක් තියෙන්නේ අපි දෙන්නේ. ආත්තාලෙන් බලුවාම එහෙනම් profit එකක් තියෙනවා ටැරට් විතරක් හැදුවා නම් මුළු වතු හතරෙම නේ. දැන් ඒක වැඩිම contribution එකක් හම්බෙන්නේ ඒකනේ. අපිට වතු වල මාරුවේ සම්බන්ධ කිසි ගැටලුවකුත් නැත්තම් මාර්කට් කමිට්මන්ට් එකකුත් නැත්තම් අපිට වාසි ටැරට් හදන එක වැඩි ලාභයක් හම්බ කරන්න පුළුවන්. හරිද? හරි. මේක මේ තුන්වෙනි ප්‍රශ්නේ මම කරන්නේ දැන් මම group 1 කට්ටිය මේ ප්‍රශ්නේ කරලා ඉවරයි කිව්වා. ඒගොල්ලන්ට මිස් කිව්වලු මේ ප්‍රශ්නේ කපා ගන්න කියලා. ඒ හින්දා මම මේ ප්‍රශ්නේ කරන්න යන්නේ නැහැ. හරිද? හරි. ඒතර මම මේ තුන ප්‍රශ්න කරන්නේ මොකද මිස් group 1 කට්ටියට ඒක කපා ගන්න කියලා. group 2 ට පස්සේ තමයි group 1 තියෙන ක්ලාස් එක ඒකේ කපා ගන්න කියලා. හරිද? මම මේක කරන්නේ. හරි. දැන් මම ඔයාලට කලින් පොරොන්දු වුණා වගේ මම දැන් යනවා මොකක් කරන්නද? මම දැන් යනවා ඔයගොල්ලන්ට කිව්ව throughput accounting method එකකින් මේ පළවෙනි ගාන කරලා පෙන්නන්න. හරිද? මම හිතනවා මේ ගාන දැන් ඔයගොල්ලන්ට කිසි අවුලක් නැහැ. තුනේ මකා ගන්න එක ඕනේ නැහැ කිව්වා. හරිද? දැන් බලමු අපි throughput accounting එක හොය හදන්න කියලා. බලමු මොනවද තියෙන්නේ කියලා. අපේ තියෙන product JJ Limited manufacture 3 products W, X and Y. The product uses a series of different machines. But there is a common machine that is bottleneck. මොකද්ද මේ bottleneck කියන්නේ? අපි මේ throughput accounting එකත් එක්ක එන දේ තමයි bottleneck කියන වචනේ. bottleneck කියවම බය වෙන්න එපා. bottleneck කියන්නේ limiting factor කියන එකට කියන තවත් නමක්. bottleneck කියන්නේ limiting factor කියන එකට තවත් නමක්. හරිද? කියන්නේ limiting කියන්නේ මේ machine එක limiting කියලා කියන්නේ. කියන්නේ අදාළ machine එකේ machine house limited. කියන්නේ කොහොම machine එකක් තියෙනවා ඒක bottleneck. හරිද? එතකොට මේ WXY හදන්න මේ තුනම සම්බන්ධයෙන් මේ තුනම හදනවානේ. ඒ තුනටම පොදු machine එකක් තියෙනවා. හැබැයි ඒකේ තියෙන machine house මේ limiting වෙන්න. ඒක තමයි කියන්නේ bottleneck කියන්නේ limiting factor කියලා කියන්නේ. limiting. තියෙනවා the standard selling price and the standard cost of each product is following. හරි. ඉතින් selling price තියෙනවා, cost තියෙනවා, direct material, labor, profit, bottleneck machine per hour. 40% of the OS is specified as using the bottleneck, using the throughput accounting approach, what will be the ranking of the product? The ranking එක ගහන්නේ. දැන් මෙතන අපි ගහන්නේ ranking එක ගහන්නේ. හරිද? මම දැන් මේක ඉස්සරලා මේ වගේ දාගන්නවා. W X Y ranking කරන්න බෑනේ. හරිද? මුලින්ම දාන මොකද්ද අපි selling price එක දානවා. අපි කොහොමද ranking කරන්නේ? මොකක් base කරලාද? contribution එක base කරලා. අපි සාමාන්‍යයෙන් කොහොමද අපි contribution එක calculate කරන්නේ? selling price එකෙන් සියලුම variables අඩු කරලා. හරිද? ඒත් මේ throughput accounting එකේදී අපි variable කියලා ගන්නෙ එකම එක දෙයයි. එකම එක element එකයි. ඒ තමයි මොකද්ද? direct material cost. අනිත් ඒවා ඔක්කොම අපි සලකන්නේ fixed කියලා. ඔතන මොන උඩ මොන variable එක තිබ්බත් අරකින් ඉස්සරහට variable එක තිබ්බත් වැඩක් වෙන්නේ නැහැ. අපි throughput accounting method එකේදී අපි සලකන්නේ direct material cost එක විතරයි variable කියලා. එතකොට ඒක අනිවාර්ය වෙන කිසි දෙයක් එන්නේ direct material cost විතරයි එන්නේ. එතකොට
අපි contribution එක ගන්න selling price එක අඳු කරන්නේ direct material cost එක විතරයි. මම මේක දාගෙන යන figures ටික 200යි 150යි 150යි බලන්න direct material cost එක පොඩ්ඩක් බලන්න. direct material cost එක 41 20 and 20 and 30 එක minus කරන්න ඕනේ. හරි. ඉතින් උත්තරය අරන් බලමුනේ. බලමු කීයක් දෙන්නේ කියලා අඩු කරලා බලපුවාම. ඒ 59යි. හරි. අපි මේකට කියන සාමාන්‍ය අපි contribution එක අපි කියන්නේ මේකට bottle contribution නෑ. අය මොකක්ද කියන්නේ ඒකට bottleneck contribution. අපි වචනයක් කියනවද අරගෙන ඒක. contribution එක දාන්න පොඩක් කොහොමින් මම ඉක්මනට සර්ච් කරලා කියන්න. මට මතක නෑ. චුට්ටක් ඉන්නවා. වෙන්න what throughput අපි කියන එකට කියන්නේ හැද මට කියනවා අමතක නැත්නම් මේ අමතක කරගත්ත පුදුමයි. ඉතින් අපි කියන්නේ එකට throughput contribution කියලා කියන්නේ. throughput contribution එක කියලා කියන්නේ. contribution throughput contribution එක කියලා තමයි අපි කියන්නේ selling price එකෙන් direct material cost එක අඩු කරාට පස්සේ. හරිද? හරි. එතකොට දැන් මේ තියෙන්නේ මේ පැය ගන්නකුනේ දැන් මේ දැන් තියෙන්නේ යුනිට් එකකට තියෙන්නේ නේ x කියන යුනිට් එකේ තියෙනවා අපිට මේ වලා ගන්න ඕනේ අපේ දැන් මෙතන bottleneck machine minute ඒ කියන්නේ අදාළ machine එකේ minutes තමයි අපිට දැන් මේ bottleneck ඒ කියන්නේ මොකද limiting හරිද දැන් දාමු machine minutes මේක හදන්න කොච්චර machine minutes යනවද machine minutes 9ක් යනවා machine minutes මේකෙන් 10ක් යනවා මේකෙන් 7යි යන්නේ හරිද දැන් අපි බලමු දැන් මේ machine minutes 9ක් ඔයා කරලා අපි දැන් මේ ගාන අපිට product එකක් හම්බෙන්නේ නේ එතකොට මේ product එකක් ASCII machine minutes 9ක් තියෙනවානේ අපි බලමු machine minute එකකින් හම්බෙන්නේ කීයක්ද කියලා අපි මොකක්ද ඒකට දාන්නේ contribution throughput contribution throughput contribution per machine minute මේකට හිතන්න එපා අපිට මේ ඉස්සරහ කරේ නේද හරිද මේක පොඩි දෙයක් තේරුම් ගන්න තියෙන්නේ අපි contribution එක ගන්න අඩු කරන්න ඉතින් material cost එක විතරයි හරිද මේක අඩු කරලා ගන්න යන්නේ මම මේක ගන්න අපි අපේ තියෙන contribution එක වෙදනවා අපේ තියෙන යන මිනිස් ගන්න අතර වෙනවා මොකද්ද එක මිනිත්තුකට අපිට contribution එක යනවා මම මේකත් ඒ වගේම ගන්නම් මෙහෙම ඇදලා හරිද contribution එක බෙදුවා මිනිත්තු ගානේ අතර වෙනවා කීයද මිනිත්තු ගාන එනවා එතකොට ඔයාලට දැන් පේනවා ප්‍රෝග්‍රෑම් එක 250යි 41යි 20යි 30යි හරි දැන් ඔයාලට පේනවා වැඩිම contribution එකක් හම්බෙන්නේ මොකද්ද per minute වැඩිම contribution එකක් හම්බෙන්නේ per minute මොකටද W වලට දෙක තමයි rank number 1 හරිද ඊට පස්සේ හම්බෙන්නේ y වලට නේ 17.74 තුනට sorry මෙන්න දෙකනේ තුනට හම්බෙන්නේ මොකේද x එකේ only 13 හරි මෙහෙම තමයි throughput accounting එක අපි කරන්නේ එක වෙනස මොකද්ද අපි contribution එකේදී අපි variable කියලා ගන්නෙ material
ඩිරෙක්ට් මැටි රෙකෝඩ්ස් විතරයි අපි ගන්නෙ. අනිත් ඒවා ඔක්කොම අපි ඔක්කොම සලකන්නේ ෆික්ස්ඩ් කියලා තමයි සලකන්නේ. ඩිරෙක්ට් ලේබල් පවා අපි සලකන්නේ ෆික්ස් කියලා. මම ඒක ඔයාලට ඒ පාඩම ආවට පස්සේ මට මෙහෙම වීඩියෝ එකක් කරන්න උනොත් සමහරට ඔයගලන්ට තේරුන්නේ නැත්තම් පාඩම මම වීඩියෝ එකක් කරොත් මම ඔයගලන්ට කියලා දෙන්නම් මොකද්ද throughput accounting එක මම කොහොමද විස්තරාත්මකව ඔයගලන්ට කියලා දෙන්නම්. හරිද? හරි. එතකන් එහෙනම් ඔයගොල්ලෝ පරිස්සමෙන් ඉන්න. අපේ විෆාද් IT වීඩියෝස් දානවා. ඒවත් බලන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් නැවත හම්බෙමු. කමෙන්ට් එකක් දාන්න. එහෙනම් good bye හැමෝටම. good night.